අයිබෝන් දරුවනේ සියලු දෙනාටම සුබ දවසක් මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඊයට එදිලා තියෙන තිබුණ ලෝක ළමා දිනය වෙනුවෙන් අද මම මේක අවස්ථාවක් කරගන්නවා. ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ ළමා දිනයක් වේවායි ප්‍රාර්ථනා කරන්න. ඉතින් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ආචාර්ය මණ්ඩලයත් එක්කලා ගුරු දෙමව්පියොත් එක්කලා වෙනදා මෙන් සතුටු සාමිච්චියේ දෙන්න අවස්ථාවක් උදා වුණේ මේ කොරෝනා වසංගතයේ හින්දා. ඉතින් නොබෝ දිනකින්ම මේ කොවිඩ් වසංගතය අවසන් කරලා පාසල් පටන් ගත් දවසක අපි නැවත ඔයගොල්ලොත් එක්කලා හමු වෙමු. අපි බලාපොරොත්තු වෙනවා මෙතෙක් රජයේ ගුරුවරුන් වෙනුවෙන් නොදුන් දේ ගුරු දිනේදීවත් අපට ලබා දෙයි කියලා විශ්වාසයෙන් මම ඔයගොල්ලන්ට අද දවසේ වැඩ කටයුතු පටන් ගන්නවා. එහෙමනම් අපි එක පත්‍රයේ B කොටස මම එක පත්‍රයේ A කොටස ඔයගොල්ලන්ට කලින් වීඩියෝවෙන් ගෙනාවේ. අද බලමු එක පත්‍රයේ B කොටස ලකුණු 50ක් අද මම ඔයගොල්ලන්ට ළමා දිනේ වෙනුවෙන් විභාගෙදී ප්‍රදානය කරන්නයි සූදානම. කැමතිද බාර ගන්න තෑග්ග? ඔව්. රයිට්. මිනිසෙක් අඹ තොගයක් එකක් රුපියල් 30 බැගින් මිලට ගත්තේ. මිනිහෙක් එක ගෙඩියක් රුපියල් 30 ගානේ අඹ තොගයක් මිලට ගන්නවා. බැලුවාම ගෙනල්ලා අයින් පහෙන් එකක් නරක් වෙලා තිබ්බා. එයා ගෙනාපු අඹ වලින් පහෙන් එකක් නරක් වෙලා තිබ්බා. පළවෙනි ප්‍රශ්නයෙන් අහනවා නරක් නොවී තිබූ අඹ ප්‍රමාණය මුළු අඹ වලින් කුමන භාගයක්ද කියලා. නරක් නොවී තිබුණු අඹ ප්‍රමාණය. එහෙනම් පහෙන් එකක් නරක් වෙලා තිබ්බනම් තව පහෙන් හතරක් ඉතුරුයි නේද? සම්පූර්ණ එකක් කියන්නේ පහෙන් පහක්නේ. ඒ පහෙන් එකක් අඩු කරාම තව පහෙන් හතරක් ඉතුරුයි. ඒතකොට පළවෙනි ප්‍රශ්නෙට උත්තරය පහෙන් හතරයි. ඊළඟට දැන් පහෙන් හතරක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. දැන් මොකද කියන්නේ මේගොල්ලෝ? නරක් නොවූ අඹ වලින් හතරෙන් එකක්. ඒ නරක් වෙලා නැති අඹ ටිකෙන් හතරෙන් එකක් තම පරිභෝජනයට තබා ගත්තලු. කියන්නේ මුළු අඹ වලින් නෙමෙයි මේ ඉතුරු වෙලා තිබ්බ පහෙන් හතරෙන් එකක් තම පරිභෝජනයට තබා ගත්තේ. නම් පරිභෝජනයට ගත් අඹ ප්‍රමාණය මුළු අඹ තොගෙන් කවර භාගයක්ද? ඒතර පරිභෝජනයට අරන් තියෙන්නේ අර ඉතුරු වෙලා තිබ්බ අඹ ප්‍රමාණයෙන් හතරෙන් එකක්. ඒ කියන්නේ පහෙන් හතරෙන් එකක්. පහෙන් හතරෙන් එකක්. එතන උත්තරේ මොකද්ද? මේ හතරට මේ හතර කැපිලා ගියාම උත්තරය පහෙන් එකයි. එතකොට බලන්න නරක් වෙලා තිබ්බ පහෙන් එකක්. පරිභෝජනයේට තියාගත්තා මුළු අඹ වලින් පහෙන් එකක්. දැන් අපෙන් අහනවා තුන්වෙනි ප්‍රශ්නය. විකුණු අඹ ගෙඩි ගණන 60යි නම්. දැන් මෙයා විකුණනෝනේ අඹ ගෙඩි යම් ප්‍රමාණයක්. ඒ අඹ ගෙඩි 60ක් වික්කලු. ඒතර මේ විකුණන්නේ මොන අඹද? විකුණන්නේ අර නරක් වෙච්ච ටිකත් අයින් කරලා පරිභෝජනයට ගත්තු ටිකත් අයින් කරලා ඉතුරු ටික තමයි විකුණන්නේ. එහෙනම් අපි ඔක්කොටම ඉස්සෙල්ලා අහන්නේ මුළු අඹ ප්‍රමාණය. අපි ඒක පස්සේ හොයමු. අපි ඉස්සෙල්ලම බලමු නරක්ුනේ කොච්චරද පරිභෝජනයට ගත්තේ කොච්චරද කියලා බලන්න. නරක්ුනේ පහෙන් එකක් අඹ වලින්. පරිභෝජනයට ගත්තේ මුළු අඹ තොගෙන් ඒත් පහෙන් එකක්. එතකොට උත්තරය අපිට එනවා පහෙන් දෙකක්. එතකොට පහෙන් දෙකක් තමයි දැනට මේ අඹ වලින් අයින් කරලා තියෙන්නේ. ඉතුරු ටික නෙවික්කේ. එහෙනම් පහෙන් දෙකක් අයින් වුණාට පස්සේ ඉතුරු කොච්චරද දැන් ඉතුරු? දැන් ඉතුරු පහෙන් තුනක් නේද? ඔන්න ඔය පහෙන් තුන තමයි වික්කේ. එහෙනම් විකුණු අඹ ප්‍රමාණය පහෙන් තුනයි. නේද? නරක් වෙච්ච ඒවායි පරිභෝජනයට ගත්ත ඒවායි පහෙන් දෙකක් තියෙනවා නම් ඉතුරු වෙන්නේ පහෙන් තුනක්. මේක තමයි ගෙඩි 60ට සමාන වෙන්නේ. තේරුණා? පහෙන් තුනක් 60යි. එහෙනම් මුළු අඹ වලින් පහෙන් එකක් හොයාගෙන ඉන්න ඕනේ නේ. පහෙන් එකක් සමාන වෙන්නේ කීයද? දැන් පහෙන් කොටස් තුනක් 60යි නම් පහෙන් එක කොටසක් හොයන්නේ මේ 63න් බෙදන්න ඕනේ. 63න් බෙදුවාම කීයද? 20යි. එතන පහෙන් එකක් කියන්නේ 20යි. මුළු අඹ ප්‍රමාණය කියලා කියන්නේ පහෙන් පහක්. මුළු අඹ ප්‍රමාණය කියලා කියන්නේ පහෙන් පහක්. එහෙනම් මිලට ගත් මුළු අඹ ගෙඩි ගන්න හොයන්නේ 20 ඒවා පහක්.
20 5 කීයද අඹ ගෙඩි 100යි. අඹ ගෙඩි 100ක් තමයි මෙයා මිලට අරන් තියෙන්නේ නේද? අපි බලමු මේකේ තව කොටසක් තියෙනවා. මම මේ ටික මගලා ඒ කොටස එතනින් ලියන්න. ඊළඟට බලන්න විකුණු අඹ යොදා. දැන් මෙයා විකුණනවානේ අඹ. කොච්චරද විකුණන්නේ අඹ ගෙඩි? 100ක් නේ නේද? මේ විකුණු අඹ වලින් යොදා ජෑම් නිෂ්පාදනය කරනු ලැබුවහොත් ජෑම් බෝතලයක නිෂ්පාදන වියදම රුපියල් 250ක් වෙයි. ජෑම් බෝතලයක නිෂ්පාදන වියදම රුපියල් 250ක් වෙනවා. ජෑම් බෝතලය සඳහා 15%ක වැට් බද්දක්. වැට් බද්දක් කියන අර එකතු කළාගේ මත බදු කියන්නේ. වැට් බද්දක් අය කරයි නම් ජෑම් බෝතලයක විකුණු මිල කීයද? එතකොට මෙහෙමයි ළමයි. වැට් බද්දක් කියලා කියන්නේ දැන් මම ජෑම් බෝතලේ නිෂ්පාදනය කරලා මටත් ලාභයක් තියාගෙන තමයි මිල ලකුණු කරන්නේ. ඊට පස්සේ ඒ සම්පූර්ණ වියදමෙන්ට තමයි වැට් බද්ද අය කරන්නේ. සත්‍යයෙන් සම්පූර්ණ වියදමට වැට් බද්ද අය කරලා ඒ වැට් බද්ද රජයට යවන අර සම්පූර්ණ වියදම මට ගන්න පුළුවන්. ඒතර මට හිතෙන්නේ දැන් මේ ගානේ මම මේ කරන්නේ ඔයගලන්ට බස්නාහිර පළාත පේපර් එකක් 2018 දුන්න පේපර් එකක්. ඉතින් එතෙන්දි පොඩි මේකක් තියෙනවා මේ 250 ඇතුලේ අර එයාගේ අමුද්‍රව්‍ය වියදම් සියල්ල සහ එයාගේ ලාභයක් මෙතන තියෙන්න ඕනේ. ඒතර ඒ සියල්ලෙන්ම තමයි වැට් බද්ද. එතකොට විකුණු මිල තීරණය කරන්නේ එහෙමයි. එහෙනම් මම මේක ක්‍රම දෙකකට හොයන්න පුළුවන්. ඉස්සෙල්ලාම මට පුළුවන් වැට් බද්ද හොයාගන්න. වැට් බද්ද හොයන්නේ මේ 250න් 115. තේරුණාද? 50 5යි 50 2යි. එතකොට උත්තරේ කීයක් එනවද? පළසරප්පා 75 බෙදීම 2 3යි 7යි 37යි 50යි. රුපියල් 37යි 50යි. ඊට පස්සේ එම නිසා දැන් විකුණු මිල තීරණය කරනවා. විකුණු මිල වෙන්නේ මේ 250ට මේක එකතු වෙනවා. 250ට මේ 37යි 750 එකතු වෙනවා. ඒතර කීයද? රුපියල් 287යි 50කට තමයි මේක විකුණන්නේ. ඒතර 287යි 50කට විකුණලා 37යි 50ක් රජයට දෙනවා වැට් බද්ද වශයෙන් 250 මගේ සත්තුවේ. අන්න ඒ වගේ වැඩක්. ඉතින් එකපාරම පුළුවන් අපිට පුළුවන් විකුණු මිල එකපාරම හොයන්න ක්‍රමයකුත් තියෙනවා. විකුණු මිල හොයන්න මේ 250 ගුණ කරන්න ඕනේ 115ක් හොයලා එකතු කරන්නේ මෙතන කරේ. 115ක් එකතු වෙලා එන උත්තරේ ගන්න අපි මේක ගුණ කරන්න ඕනේ 115 නෙමෙයි 115 වෙන්. එතන මේක 115ෙන් ගුණ කරලා බලන්න. ඉස්සෙල්ලා වගේම 50 5යි 50 2යි. ඉතින් ඕක ගුණ කරලා දෙකෙන් බෙදලා බලන්න. මෙන්න මේ 200 රුපියල් 287යි 750 287යි 750 අපිට පුළුවන් මේක සුළු කරලා එකපාරම ලබා ගන්න. මෙතන අර බද්ද හොයලා එකතු කරාම එන උත්තරය අපිට කෙලින්ම පුළුවන් 115ෙන් ගුණ කරාම ලබා ගන්න. 115 5ක් 675යි 675 දෙකෙන් බෙදුවාම 287යි 50යි. right. දෙවෙනි ගානට අපි දැන් ප්‍රවේශ වෙමු. දෙවෙනි ගානෙන් කියන්නේ මෙහෙමයි වටපස්කාරයක් ඔයගලන්ට පේනවා. ඒ වටපස්කාරය ඇතුලේ තියෙන්නේ පළතුරු වවා ඇති ගෙවත්තක ඒ වගාවන් සඳහා බිම්බෙන් කර ඇති ආකාරය. කෙසෙල් වලට කොච්චර බිම් ප්‍රමාණයක්ද, අඹ වලට, අන්නාසි වලට, මිදි වලට අඩුවෙන්ම වගා කර ඇති පළතුරු වර්ගයේ කුමක්ද? එතකොට අපිට පුළුවනි මේක දිහා බලලා අඩුවෙන්ම වගා කරලා තියෙන පළතුරු වර්ගය මොකක්ද කියලා තීරණය කරන්න. එතකොට හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේක තමයි පොඩිම කෝණය කියලා පේනවනේ. නමුත් අපි මේ කෝණය හොයාගන්න ඕනේ. හොයාගත්තට පස්සේ අපි තීරණය කරමු මේකද කියලා. right? බලන්න මේ දීලා තියෙන කෝණ තුන 240යි 60යි 300යි 20යි 320. එහෙනම් මිදි වලට අදාළ කෝණය වෙන්නේ 360න් 320ක් අඩු කරාම උත්තරේ අංශක 40යි. නේද? එහෙමනම් කොයිකද අඩුම වගා කර ඇති පළතුරු වර්ගයේ අඩුම බිම් ප්‍රමාණයක? මිදි වලට අපිට ආවේ කීයද? අංශක 40නේ. එහෙනම් 20 පොඩි. එහෙනම් පිළිතුර අඹ. පිළිතුර
අඹ. මිදි වලට 40යි. එතකොට දැන් මිදි වලට 40. අපි මෙතන පොඩ්ඩක් දාගමු නේද අපි 40යි කියලා. මම මොන හොයාගත්තු අංශක 40 මම පොඩ්ඩක් මෙතනින් දාගත්තා. නැත්නම් ඔක අමතක වෙලා යනවා. රයිට්. ඊළඟට කියනවා අඹ හා කෙසෙල් වගා කර ඇති බිම් ප්‍රමාණ අතර අනුපාතය. අඹ හා කෙසෙල්. එතකොට ඒගොල්ලෝ කියනකොට ඒ පිළිවෙලටම ගන්න ඕනේ. අඹ ඊළඟට කෙසෙල්. අඹ වලට අංශක 20යි, කෙසෙල් වලට අංශක 240යි. අපි අනුපාතය හොයමු අංශක වලින්. එතකොට අනුපාතයක් දානකොට ඒකක දාන්නේ 20ට 240 තමයි අනුපාතය. ඒක සුළු කරලා දෙමු. 20 ඒවා 1යි. එතන තියෙනවා 20 ඒවා 12. උත්තරය 1ට 12යි කියන අනුපාතය. ඊළඟට තුන්වෙනි කොටස. කෙසෙල් වගා කර ඇති කොටස ගෙවත්තේ මුළු බිම් ප්‍රමාණයෙන් කුමන භාගයක්ද? එහෙනම් අපෙන් අහනවා කෙසෙල් වගා කරලා තියෙන්නේ මුළු බිම් ප්‍රමාණයෙන් කවර භාගයක්ද? බලන්න අංශක 240ක කේන්ද්‍රික ඛණ්ඩ කෝණය. මුළු බිම් ප්‍රමාණය අංශක 360යි. එහෙනම් කුමන භාගයක්ද? 360න් 240ක් භාගය. අපි පොඩ්ඩක් සුළු කරලා බැලුවොත් බිඳුවක් කපලා 12 හේවත් 2ක් 24යි 12 හේවත් 3ක් 36යි. 3න් 2යි. මේක තව කොටසක් තියෙනවා. මම අර උඩ කොටසක් නොකලා මම හතරවෙනි කොටස උඩින් ලියන්න. මේක තව ප්‍රශ්න දෙකක් අහනවා. එකක් බලමු හතරවෙනි කොටස. ගෙවත්තේ මිදි වගා කර ඇත්තේ වර්ග මීටර 60ක බිම් ප්‍රමාණයක නම්. ඒ කියන්නේ මේ මිදි වගා කරලා තියෙන බිම් ප්‍රමාණය වර්ග මීටර 60යි. අංශක 40 කෝණයට අදාළ වෙන්නේ වර්ග මීටර 60. නම් මුළු වර්ගඵලය අහනවා. එතකොට 360න් 40ක් 360න් 40ක් තමයි වර්ග මීටර කීයද? 60 නේද? එතකොට මුළු වර්ග ප්‍රමාණයනේ අපෙන් අහන්නේ. එතකොට මොකද කරන්න ඕනේ? ඉස්සෙල්ලාම අපි 360න් එකක් හොයාගමු නේ. 360න් එකක් කියන්නේ 60 බෙදීම කීයද? 360න් 40ක් නෙමෙච්චරක්. එහෙනම් එකක් හොයන්න. මේක 40න් බෙදන්න. 40න් බෙදුවොත් 2යි 3යි. උත්තරය 3 බෙදීම 2ක් වෙනවා. එහෙනම් අපි මුළු බිම් ප්‍රමාණයනේ හොයන්න ඕනේ. එතකොට මුළු බිම් ප්‍රමාණය හොයන්න මොකද කරන්න ඕනේ? මුළු බිම් ප්‍රමාණය හොයන්න මොකද කරන්න ඕනේ? 360න් එකක් නම් මෙච්චරක්. 360න් 360ක් නේ මුළු බිම් ප්‍රමාණය කියන්නේ. ඒ කියන්නේ 3 බෙදීම 2 කියන එක අපි ගුණ කරන්න ඕනේ 360න්. නේද? ඒතර කොච්චරද? 2 ඒවා 180ක් තියෙනවා. එතකොට 180 3ෙන් ගුණ කරාම කීයද? 18 වර 3 54යිනේ. 540. වර්ග මීටර 540ක් වෙනවා මුළු බිම් ප්‍රමාණය. ඒ කියන්නේ මේ රවුමෙන්ම දක්වලා තියෙන බිම් ප්‍රමාණය වර්ග මීටර 540. තේරෙනවද? ඊළඟට අපෙන් අහන්න ඊළඟ ප්‍රශ්නය අන්නාසි වගා කළ බිම් ප්‍රමාණය කොච්චරද? අන්නාසි වගා කරලා තියෙන්නේ අංශක 60ක කේන්ද්‍රික ඛණ්ඩයක් නේද වෙන් කරලා තියෙන්නේ. එතකොට අපිට දැන් කොතනින්ද යන්න ලේසි? මුල් බිම් ප්‍රමාණය 540යිනේ. එහෙනම් මේ 540න් 360න් 60ක්. මේ 540නේ මුල් බිම් ප්‍රමාණය. ඒක හෙව්වනේ අපි. මේකෙන් 360න් 60 පංගුවක් තමයි අන්නාසි වගා කරලා තියෙන්නේ. එතකොට අපි මේක 60 ඒවා හරියටම තියෙනවා 6ක්. මේ 540 6ෙන් බෙදුවොත් කීය දෙන්නේ? 54ට 6 ඒවා 6 8 48යි 6 9 54යිනේ. එතකොට 90යි. වර්ග මීටර 90ක බිම් ප්‍රමාණයක අන්නාසි වගා කරලා තියෙනවා. පහසුයි නේද? ප්‍රශ්න දෙකයි. දැන් ලකුණු 20යි. දැන් අපි තුන්වෙනි ගානට ප්‍රවේශ වෙමු. තුන්වෙනි ගාන කියන්නේ අර වැඩ ප්‍රමාණය මනින ගානක්. ඒ කොටස ඉස්සෙල්ලා අපි සාකච්ඡා කරලා ඉමු. දිනකට පැය 6 බැගින් වැඩ කරන එක දවසකට පැය 6 ගානේ වැඩ කරන මිනිස්සු 3 දෙනෙකුට තාප්පයක් බැඳ නිම කරන්න දින 2ක් ගත වෙනවා. එහෙනම් අපෙන් අහන පළවෙනි ප්‍රශ්නය තාප්පය බැඳ අවසන් කිරීමට අවශ්‍ය මිනිස් පැය ප්‍රමාණය කොපමණද කියලා.
ඉතින් වැඩ ප්‍රමාණය මනින ඒකකේ තමයි මිනිස් දින එහෙම නැත්නම් මිනිස් පැය. ඒතර මෙතන මිනිස් පැය කියලා කියන්නේ මිනිස් දිනකට වැඩ කරන පැය ගණනත් සම්බන්ධ වෙන හින්දා. හරි? එතකොට බලන්න මිනිස්සු ගානයි දින ගානයි පැය ගානයි අපි ගුණ කරලා දැන් මිනිස් දින ගණන් හදනකොට මිනිස්සු ගානයි දින ගානයි ගුණ කරලානේ මුළු වැඩ ප්‍රමාණය මිනිස් දින වලින් හොයන්නේ. එතන පැයත් සම්බන්ධ වෙනවා. එතන මිනිස්සු කී දෙනාද? මිනිස්සු 3 දෙනා. 3 ගුණ කිරීම දින කීයද? දින 2යි. පැය දිනකට පැය 6යි. එතකොට කීයද? එනවා 6 අරත් 3 18යි 18 අරත් 2 6 2 12 12 අරත් 3 36යි. 36යි මිනිස් පැය. එතන අපි මේ මිනිස් පැය කියලා කියන්නේ දැන් මිනිස් දින පැය කිව්වත් කමක් නැහැ. අර අපි එතකොට මෙතන අර දෙපැත්ත දෙක විතරයි ලියන්නේ. මිනිස් පැය වලින් 36ක් එනවා. දිනක් සම්බන්ධ වෙනවා. හොඳේ? right. ඊළඟට මෙහෙම කියනවා. දිනකට පැය 9කින් වැඩ කරන මිනිස්සු දෙදෙනෙකුට දැන් ඕන්න පැය 9ක් ලොකු කාලයක් වැඩ කරනවා මිනිස්සු දෙන්නේ. එහෙම කරොත් ඒ කාර්යම කියන්නේ අර තාප්පෙම බඳින්න අවශ්‍ය දින ගාන කීයද කියලා අහනවා. කොහොමරි මුළු වැඩ ප්‍රමාණය මිනිස් දින 36යි. මිනිස් පැය 36යි. හොඳේ? එතකොට දැන් මෙතන කියන්නේ මිනිස්සු කී දෙනාද? දෙන්නනේ. මිනිස්සු දෙන්නයි. දින කීයද? අපෙන් අහන්නේ දින. පැය කීයක් වැඩ කරනවද? පැය 9 ගානේ වැඩ කරනවා. කරන්නේ අර කාර්ය ප්‍රමාණයමයි 36යි. තේරුණාද? ඒ කාර්ය ප්‍රමාණය මේ විදිහට කරන්න යන දින ගාන නෙහන්නේ. දැන් එතකොට අපි මේකෙන් දින හෙව්වොත් අපිට තියෙන්නේ 36 බෙදන්න දෙවරන් 9 කීයෙන්ද? 18. උත්තරය 36 18න් බෙදුවාම දින 2යි. ඒ කියන්නේ දින දෙකෙන් වැඩේ ඉවර කරන්න පුළුවන්. මොකද මේ මිනිස්සු දෙන්න පැය 9 ගානේ වැඩ කරන හින්දා. තේරුණාද? right. අපි බලමු මේ තුන්වෙනි ගානේ B කොටස ඊළඟට. අපි බලමු තුන්වෙනි ගානේ B කොටස. වාහනයක් ආනයනය කිරීමේදී එහි වටිනාකමින් 15% තීරුබද්ද වශයෙන් ගෙවිය යුතුයි. එතකොට තීරුබද්ද කියලා කියන්නේ යම් භාණ්ඩයක් ආනයනයේදී හෝ අපනයනයේදී දෙකේදීම අය කරන බද්දක්. මේක පිටරට භාණ්ඩයක් ලංකාවට ගෙන්නන එකක්. ආනයනය කරනවා. 15%ක තීරුබද්දක් ගෙවන්න වෙනවා. මේ වාහනේ ආනයනික වටිනාකම රුපියල් 7,50,000ක්. 750,000ක්. 7,50,000ක්. ආනයනික වටිනාකම කියන්නේ ළමයි ඒ රටේ වටිනාකම. මේක ලංකාවට ගෙන්නනකොට තීරුබද්දකුත් ගෙවන්න ඕනේ. ඒතර ලංකාවට ගෙන්නනකොට මිල වැඩි වෙනවා නේ. කොච්චර තීරුබද්ද 15%ක් ගන්න. ඊට පස්සේ අපෙන් අහන්නේ තීරුබද්ද ගෙවීමෙන් පස්සේ වටිනාකම. එහෙනම් අපිට පුළුවන් මේ ක්‍රම දෙකකින් හදන්න. එකක් තමයි තීරුබද්ද හොයලා ඉවර වෙලා ඒක එකතු කරන්න ඕනේ. අපි බලමු තීරුබද්ද අපි හොයමු ඉස්සෙල්ලා. 7,50,000 ගුණ කිරීම 100ට කීයද? 15. ඒතර අපිට පුළුවන් 5.2 කපලා 15ෙන් ගුණ කරන්න. 15 මෙතන 0.2යි නේ. ඒතර 0.2ක් එනවා. 15 5 75න් 5 දැම්ම 7ක් ඉතුරුයි. 15 7. 15 3 45යි 6 90යි 7 100. 105යි 7යි එකතු කරාම 105යි 7යි 112යි. එතකොට ලොකු තීරුබද්ද ප්‍රමාණයක් නේද? 1,12,500ක් තීරුබද්ද වදිනවානේ. එහෙමනම් පසු වටිනාකම කියන්නේ මේ 750,000ට නැත්නම් 7,50,000ට 1,12,500ක් මේක එකතු කරන්න ඕනේ. ඒතර තමයි ලංකාවේදී වටිනාකම එන්නේ. බලන්න ලොකු වටිනාකම 8,62,500ක් වෙනවා. දැන් අපිට පසු වටිනාකම එකපාරම හොයන්නත් පුළුවන් මේ මේ තීරුබද්ද මුදල හොයලා එකට එකතු කරන්නේ නැතුව අපිට පුළුවන් මේ 7,50,000 100ට 115න් කෙලින්ම ගුණ කරොත් අපිට කීයක් උත්තරේ ලැබෙන්න ඕනේ? සුළු කරලා බලන්න. අපිට එන්න ඕනේ රුපියල් 8,62,500. රුපියල් 8,62,500ක් අපිට කෙලින්ම උත්තරේ එනවා. මේ බිංදු දෙක කපලා ඔයගොල්ලෝ බලන්න 7,500 115න් ගුණ කරලා එතකොට අපිට කෙලින්ම මේ මුදල ලබා ගන්න පුළුවන්.
ඉතින් අපි මේකත් ඉගෙන ගන්න ඕනේ. දැන් බලන්න මේක ඉගෙන ගන්න දැන් මේකට උත්තර දෙන්න හරි ලේසියි. බලන්න ඊළඟට දැන් ළමයි තින්නේ ලංකාවට ගෙනාවට පස්සේ වටිනාකමනේ. ඉතින් මේ මුදලටම අපි විකුණනවාද? නෑ. අපි ලාභයක් තියාගන්න. එහෙනම් මෙම වාහනය විකිණීමේදී 12%ක ලාභයක් ලැබෙනසේ විකිණිය යුතු මිල කීයද කියලායි අහන්නේ. අපි කරන්න ඕනේ මෙන්න මේ දැනට වියදම් වෙලා තියෙන්නේ 8,62,500ක්නේ. මේකට අර ලාභය 12%යි. ඒ ලාභය හොයලා එකතු කරමුද එකපාරම විකිණිය යුතු මිල හොයමුනේ. 100ට කීයද ගුණ කරන්න ඕනේ එතකොට? ලාභය 12%යි නම් අපි ගුණ කරන්න ඕනේ ඒ 112 හොයලා එකතු කරන්නේ නැතුව එකතු වෙලා එන උත්තරේ ගන්න නම් 112න් ගුණ කරාම අපිට උත්තරේ ගන්න පුළුවන්. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපුවා. ඊට පස්සේ 8625 ඔයගොල්ලන්ට ගුණ කරන්න තියෙන්නේ 8625 ඔයගොල්ලන්ට 112න් ගුණ කරලා තමයි උත්තරේ ගන්න තියෙන්නේ. පුළුවන් නේද? ඉස්සලා දෙකෙන් ගුණ කරනවා ඊළඟට එකේ පේලි තුනට ගුණ කරලා ගන්න. උත්තරේ මම කියන්නම් 9,65,440යි. 9,65,440ක් අපිට ලැබෙනවා මේක ගුණ කරලා ගත්තාම. තේරුණා? මේක ගුණ කරන්න මම මේ වෙලාවේ කාලය ගන්නෙ නෑ. කාලය අපිට වැදගත් හින්දා මේක ගුණ කරලා බලන්න. පුළුවන් නේද? රයිට්. දැන් ළමයි අපි 4 වෙනි ගානට පොඩ්ඩක් එමු බලන්න. 4 වෙනි ගානේ කියන්නේ දැල්පන්දු කණ්ඩායමේ එක සමාන හැකියාවින් යුත් ක්‍රීඩිකාවන් 7ක් ඉන්නවා. දැල්පන්දු කණ්ඩායමේ. ඉතින් මම ඒක කියලා දෙන ලොකු විස්තරයක් තියෙනවා. මම ඒ විස්තරය පොඩ්ඩක් ඔක්කොම ලියන්න බැරි හින්දා මම පොඩ්ඩක් සාරාංශ කරා. මේ 7 දෙනාගෙන් 4 දෙනෙක් හිස්සසුම් පෙළඳලා ඉඳලා තියෙනවා. ඒ 4 දෙනා A1 A2 A3 A4 කියලා නම් කරලා තියෙනවා. ඊළඟට දෙන්නේ රතු පාට පටි පෙළඳගෙන ඉඳලා තියෙනවා. ඒ දෙන්න B1 B2 කියලා නම් කරලා තියෙනවා. ඉතින් එක්කෙනෙක් කළු පාට මේස් පෙළඳලා ඉඳලා තියෙනවා. එයා C1 කියලා හඳුනා ගන්නවා. හරිද? ඒතර 4යි 2යි 6යි 1යි 7. මේ 7 දෙනා හිස්සසුම් පෙළඳි 4යි රතු පාට පටි පෙළඳි 2යි කළු මේස් පෙළඳි 1යි. ඉතින් එහෙම දීලා ලොකු විස්තරයක තියෙන්නේ ඒක. ඡේදයක් වගේ. ඉතින් ඒක මම සාරාංශගත කරගත්තා. මේ විදිහට මට පහසුයි දැන් උත්තර දෙන්න ටක් ගාලා පුළුවන්. රයිට්? ඒකත් ඔයගොල්ලෝ පුරුදු වෙන්න එහෙම. කණ්ඩායමේ සියලු ක්‍රීඩිකාවන් ඇතුළත් නියදී අවකාශය S ලියන්නලු. ඒතර සියලු ක්‍රීඩකයන් ඇතුළත් නියදී අවකාශය කියන්නේ අර 7 දෙනානේ. එහෙනම් මොනවාද? අර මෙතනින්ම ගත්ත හැකි අපිට A1 A2 A3 A4 ඊළඟට B1 B2 ඊළඟට C1 මේ 7 දෙනා තමයි නියදී අවකාශයේ හැටියට ගන්න ඕන. ඊළඟට කියනවා මෙහෙම. එම ක්‍රීඩිකාවන් අතරින් හිස්සසුම් පෙළඳිය අයෙක් වීමේ සම්භාවිතාව. හිස්සසුම් පෙළඳිය අයෙක් වීමේ සම්භාවය. ඔක්කොම 7 දෙනෙක් ඉන්නවා. මේ 7 දෙනාගේ මෙන්න මේ 4 දෙනා තමයි හිස්සසුම් පෙළඳිලා ඉඳලා තියෙන්නේ. එහෙනම් සම්භාවිතාවය ගන්නකොට හිස්සසුම් පෙළඳී කී දෙනාද? 4 දෙනයි ඔක්කොම 7 දෙනා. ඒතර 7න් 4යි සම්භාවිත. ඊළඟට කළු මේස් පෙළඳිය අයෙක් වීමේ සම්භාවිතාවය. කළු මේස් පෙළඳිලා ඉඳලා තියෙන්නේ එක්කෙනයි. එහෙනම් සම්භාවිතාවය කීයද? 7න් 1යි. ඊළඟට රතු පාට පටි බැඳගත් හෝ කළු මේස් පෙළඳි අයෙක් වීමේ සම්භාවිතාවය. ඒතර ළමයි හොඳටම බලන්න මතක තියාගන්න මේ හෝ කියන වචනය ඔක්කොම කියන අදහස. ඔක්කොම කියන. ඒ කියන්නේ මේකයි මේකයි ඔක්කොම. බලන්න රතු පාට පටි පෙළඳි කී දෙනාද? දෙන්නනේ. කළු මේස් පෙළඳි කී දෙනාද? එක්කෙනයි. මේ තුන් දෙනාම මේ හෝ කියන වචනේ තන්ට આવොත් මේ කුලක සම්භාවිතාවලදී හරි වැදගත්. ඒතර 2 1යි 3යි. එහෙනම් සම්භාවිතාවය වෙන්නේ කීයද? 7න් 3යි. තේරෙනවද? එතකොට අපි බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. හොඳයි දරුවනේ අපි බලමු දැන් 5 වෙනි ගාන. 5 වෙනි ගාන ABCD ඍජුකෝණාශ්‍රාකාර ලෝහ ආස්තරයකින්. මේ තින්නේ ABCD කියන්නේ ඍජුකෝණාශ්‍රාකාර ලෝහ ආස්තරයක්. ලෝහ තැටියක් වගේ එකක්. ලෝහ ප්ලේට් එකක්.
ලෝහාස්තරයකින් රූපය දැක්වෙන පරිදි AED කේන්ද්‍රික ඛණ්ඩයක් කපා ඉවත් කර ඇත. AED මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය කපා ඉවත් කරලා තියෙනවා. එතකොට අංශක 45ක කේන්ද්‍රික ඛණ්ඩයක් තමයි කපා අයින් කරලා තියෙන්නේ. එතකොට ඉතිරි වෙන්නේ මෙන්න මේ කැලලනේ. මේ කැලල තමයි ඉතුරු වෙන්නේ. ඒ ඍජු ගෝණාශ්‍රයේ දිග 20යි මීටර්, පළල 14යි මීටර. සෙන්ටිමීටර් හොඳේ. සෙන්ටිමීටර් 14යි සෙන්ටිමීටර්. එතකොට කියන්නේ ලොකු තහඩුවක් නෙමෙයි නේද? පොඩි තහඩුවක්. මීටර කිව්වොත් එහෙම ලොකුයිනේ. හරි. කේන්ද්‍රික ඛණ්ඩය ආරේ කීයද කියලා අහනවා. පළවෙනි ප්‍රශ්නේ. මේ කේන්ද්‍රික ඛණ්ඩය ආරේ කියන්නේ එක්ක මේක නේද? මේක කීයද? 14යි නේ. මේ කේන්ද්‍රික ඛණ්ඩය ආරය මේකත් 14යි. මේ පදයක් 14යි. ඒතර කේන්ද්‍රික ඛණ්ඩය ආරය වෙන්නේ 14යි සෙන්ටිමීටර. right. ඊළඟට අහනවා දෙවෙනි කොටස. ABCDE ලෝහාස්තරයේ වර්ගඵලය. ඒ කියන්නේ ABCDE මේ කොටසේ වර්ගඵලය අහන්නේ. මේ කොටසේ වර්ගඵලය ගන්නේ කොහොමද? මේ ලොකු ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය මේක අඩු කරා නම් හරි. මේකේ වර්ගඵලය කේන්ද්‍රික ඛණ්ඩේ. ඒතර ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය ගන්නේ කොහොමද? දිගයි පළලයි 214න් ගුණ කරලා. 214න් ගුණ කරලා ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයනවා. මේකෙන් අපි අඩු කරන්න ඕනේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. ඒතර කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය. මට කියන්නේ ඉස්සෙල්ලා වෘත්තයක වර්ගඵලයේ සූත්‍රය මොකද්ද? 5r වර්ගය. 5r වර්ගය. පරිධියනේ 2πr. වෘත්තයක වර්ගඵලය වෙන සූත්‍රය 5r වර්ගය. ඒකෙන් කොච්චර පංගුවක්ද? 360න් 45. එහෙනම් මම දාන සූත්‍රය 5r වර්ගයෙන් 360න් 45ක්. මේක පොඩ්ඩක් සුළු කරොත් 45ව හරියටම තියෙනවා 360ට තියෙනවා 8ක්. 90ට 2යිනේ 45ව. එතකොට 360ට තියෙනවා 45ව 8ක්. දැන් අපි ආදේශ කළ බලමු 14 2 28. මෙතන නම් 280ක් එනවා. ඊළඟ මෙතන එනවා 5 වලට අපි දාමු 7න් 22. ඊළඟට r අපි හෙව්වනේ 14යි. 14 දෙපාරක් ගුණ වෙනවා. ඒක ගුණ කරන්න ඕනේ මේ 360න් 45 සුළු වුණාම ආවේ 8න් 1. නේද? දැන් මේක සුළු කරලා උත්තරේ ගන්න. 7 ඒවා තියෙනවා 14ට 2ක්. ඊළඟට 7 ඒවා තියෙනවා 14ට 2ක්. ඊළඟට කපන්නේ මොකද්ද? මේ 8ත් 2කින් කැපුවාම 4යි. එතන මේකත් මේ දෙකත් කපලා දාන්න. ඊට පස්සේ මේ 4ට 2 ඒවා 2යි. මේ 14ට 2 ඒවා 7යි කියලා එතනත් කපලා දාන්න. තවත් දෙකක් යට ඉතුරුනා නේ. ඒ දෙකත් අපිට කපලා දාන්න පුළුවන් 22ත් එක්ක 11යි. දැන් බලන්න හරේ ඔක්කොම ටික කැපිලා ගියා. උත්තරේ එන්නේ 11 7 77යි. ඒ කියන්නේ 280න් අපි අඩු කරන්න ඕනේ 77ක්. බිංදුවෙන් 7ක් බෑ 10න් 7ක්. අපි 280 මෙතන ලියා ගමු කොහොමාරුණා. 10න් 7ක් 3යි. ඊළඟ මෙතන දැන් 7 තියෙන 7න් 7ක් බිංදුවයි 2යි. අපිට එනවා වර්ගඵලයනේ අපි හෙව්වේ. ඒකක මොනවද? වර්ග සෙන්ටිමීටර් කියලා අපිට එනවා ඒකක. වර්ගඵලය 203යි. දැන් ළමයි හොඳට මතක තියාගන්න. දැන් මම උඩ කොටස මකලා ඉවරලා මගේ තුන්වෙනි කොටස ලියන්න සූදානම. අපිට දැන් මේ 77 ආවේ මොකද්ද? 77 ආවේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. අමතක වෙනවා නම් මම මෙතන ලියලා තියන්නම්. මේ 77 ආවේ 77යි වර්ග සෙන්ටිමීටර්. මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය 77යි ආවේ. හොඳේ. ඒ කියන්නේ අර ඍජු කෝණාශ්‍රයෙන් ඒක අඩු කරලා 203ක් ගත්තා. අර ඉතිරි ටිකේ වර්ගඵලය. රයිට්. අපි බලමු තුන්වෙනි කොටස මොකක්ද කියලා. දැන් ළමයි දැන් මේකේ තුන්වෙනි ප්‍රශ්නය. දැන් මේවා මේ ගණන් මේ ළමයි මේ වගේ ප්‍රශ්න මේ ඉන්න හැල්ලක් තියෙනවනේ. මම මේ හැල්ලම ලිව්වේ ඒකයි ඔයගලන්ට පැහැදිලි කරන්න. ඕගොල්ලන්ට තියෙන්නේ මේක හරියට කියවලා මොකද්ද කරන්න ඕනේ කියලා අවබෝධ කරගන්න. තේරුණාද?
මොකද්ද කරන්නේ කියලා අවබෝධ කරගන්න. ඒ කියන්නේ sannivedanaya කරගන්න ඕනේ. මම කියන්න හදන්නේ ගාන හරියට sannivedanaya කරගන්න ඕනේ. ඒතකොට ඇති දෙයක් නෑ බලන්න ගියා. බලමු අපි කියවලා මොකද්ද කියලා. ADE කේන්ද්‍රික ඛණ්ඩය කපා ඉවත් නොකොට. දැන් අපි මේ ADE කියන කේන්ද්‍රික ඛණ්ඩය මම චුට්ටක් මේක පොඩක් හදන්නම් නේ. අංශක 45 කෝණයක් කියන්නේ 92කට බෙදලා මේ වගේ නෙන්නේ. හරි. මේ තියෙන්නේ මේ කියන ADE කේන්ද්‍රික ඛණ්ඩය කපා ඉවත් නොකොට. මේක කපලා ඉවත් කරන්නේ නැතුව. හරිද? ADE ට වර්ගඵලයෙන් සමාන වෙන ඡේද. ඒ කියන්නේ මේකේ වර්ගඵලයට සමාන වෙන ඡේද කියන්නේ 77ක් වෙන්න ඕනේ. මම ඒක රතන පොඩ්ඩක් ලියාගත්තේ. ඒ කියන්නේ මේකට වර්ගඵලයෙන් සමාන වෙන ඡේද. කියන්නේ 77යි වර්ග සෙන්ටිමීටර. සමාන වෙන ඡේද AB මත F පිහිටන ඡේද. කියන්නේ මේ AB රේඛාව මත කොහේ හරි F පිහිටන ඡේද. ADF ත්‍රිකෝණයක් කපා ඉවත් කළේ නම් ADF. එතකොට මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් කපා ඉවත් කරනවා. එතකොට මේ ත්‍රිකෝණයේ වර්ගඵලය කීයක් වෙන්න ඕනේද? මේ ත්‍රිකෝණයේ වර්ගඵලය කීයක් වෙන්න ඕනේ? 77ක් වෙන්න ඕනේ. තේරුණාද? 77ක් වෙන්න ඕනේ. හරි නේද? 77ක් වෙන්න ඕනේ. එතකොට කපා ඉවත් කළේ නම් එවිට ලැබෙන ආස්තරය ඉහත රූපේම අඳින්න. එතකොට ඒ ආස්තරය මේ රූපේම අඳින්න ඕනේ. ළමයි මෙහෙමයි එකක් තියෙන්නේ. දැන් මේකේ ඇත්තටම මේ මම ගානේ තියෙන විදිහටමයි ලියුවේ බස්නාහිර පළාත් පේපර් එකේ. මෙතන පොඩි වචනයක් එන්න ඕනේ. ඔලේ විභාගෙදී නම් එනවා. මොකද්ද? නිවැරදි මිනුම් සහිතව ඇඳ දක්වන්න කියලා කියන්නේ. හොඳේ. අපි මිනුම් සහිතව ඇඳ. ඒ කියන්නේ දැන් මෙහෙම දැන් AD නම් 14යි නේද? AD පාදේ 14යි මේක 14යි සෙන්ටිමීටර. ඒතර දැන් මේ F තියෙන තැන දන්නේ නැහනේ. ඒතර මේ F ලකුණු කරන්න ඕනේ හරියට කොතනද තියෙන්නේ කියලා. මේකේ වර්ගඵලය කීයක් වෙන්න ඕනේද? මේකේ වර්ගඵලයට සමාන වෙන්න ඕනේ. 77ක් වෙන්න. දැන් මට කියන ත්‍රිකෝණයක වර්ගඵලය වෙන සූත්‍රය. දෙකෙන් එක ගුණ කිරීම ආධාරකයේ 14ක් ගත්තොත් ලම්බ කුස AF. ආධාරකයේ 14ක් ගත්තොත් ලම්බ කුස AF වෙනවා. ආධාරකයේ AF ගත්තොත් ලම්බ කුස 14ක් වෙනවා. මේ වර්ගඵලය සමාන වෙන්න ඕනේ අර කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයට 77ට. දැන් අපිට පුළුවන් මෙතනින් දෙකේ ඒවා කීයද? 7යි. නේද? 14. එතකොට අපිට පුළුවන් AF පාදය ලස්සනට හොයාගන්න 77 7ෙන් බෙදලා. උත්තරේ කීයද? 11යි. සෙන්ටිමීටර් 11යි කියලා හොයන්න පුළුවන්. FT එතකොට AF දිග 11යි. 11 කියන්නේ දැන් 20න් භාගේ 10යිනේ. එතකොට 11යි කියන්නේ මේකේ හරියමද පොඩක් මෙහෙන් එනවනේ. මේ හරියෙන් එනවා. මේ හරිය අපි ගමු. එතකොට කොහොම හරි F ලක්ෂය මෙතන එනවා. දැන් අපිට තියෙන මේක අඳින්න. ඔන්නෝම අඳින්න. එතන මෙතන අපි මිනුම් සහිතව AF දිග 11යි cm කියලා ලකුණු කරන්න ඕනේ. කැමති නම් 11යි 20නේ. 11 මෙතන ඕන නම් 9කුත් ලකුණු කරලා දෙන්න. එතන 11යි 9යි 20යි. හරි? AF දිග. එතකොට දැන් අපිට කියනවා දැන් අපි අලුත් රූපේ මේකනේ. දැන් අපි කැපුවේ මේ කේන්ද්‍රික ඛණ්ඩය කපන්න නැතුව මේ ත්‍රිකෝණය තමයි අයින් කරේ. දැන් ඉතුරුනේ මොකද්ද? එතකොට මෙන්න මේක. ඉතුරුන කෑල්ල හඳුන්වන විශේෂ නම මොකද්ද? මෙන්න මේ රූපය හඳුන්වන විශේෂ නම මොකද්ද? මට කියන්න මේ හැඩය හඳුන්වන විශේෂ නම. මේ හැඩය. මේ දෙක සමාන්තරයිනේ. මොකද්ද ඒකට කියන්නේ? ත්‍රපිසියම. එහෙනම් විශේෂ නම මොකද්ද? ත්‍රපිසියම. දැන් එතකොට අපි පස්වෙනි ප්‍රශ්නයේ පස්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස හැදුවේ. හරි. එහෙමනම් අද දවසේ ලෝක ළමා දිනයට පසු දිනයද මම ඉස්සෙල්ලත් ඔයගොල්ලන්ට කිව්වා මම පොඩි තෑග්ගක් දෙනවා. ලකුණු 50ක් සෙල්ලමක් නෙමෙයි නේද? ඔව් එක පත්‍රයේ ලකුණු 50ක් අද මම දුන්නා. හරියට ඉගෙන ගන්න. ඕගොල්ලෝ කුලාසර විභාගයට ගිහිල්ලා බලන්න පේපර් අරගෙන
මේ වගේ ගණන් තියෙනවා. මේ වගේ අඳින්න එනවා. මිනුම් සහිතව මේ විදිහට අපි යන්නේ දැන්. ඒ වගේ වඳින්න එනවා. මේ ඇත්තටම හරි ලේසි මේකට ගණන් හදලම පුරුදු වෙන්න ඕනේ. එතකොට පේපර් එක අතර ගත්තට පස්සේ මම ළමා දිනේට දුන්න තෑග්ග වගේ සෙල්ලම් බඩුවක් වගේ පෙනේ පේපර් එක. හරි ලේසි. එහෙමනම් සීල දිනාටම මම සුබම සුබ ළමා දිනයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයගොල්ලන්ගේ ඉන්නෝනේ ඉගෙන ගන්න 7 8 9 10 11 ළමයි පාසල් යන දරුවන් ඉන්නවනම් මගේ YouTube link එක ඒගොල්ලන්ට දෙන්න. ඒගොල්ලන්ටත් ඉගෙන ගන්න අවස්ථාවක් සලසා දෙන්න. link එක ඒගොල්ලන්ට ලබා දීලා ඔයගොල්ලන්ගේ නෑදෑයෝ ඇති ඕන තරම් නේද? තාත්තලා අම්මලාගේ යාළුවෝ ඇති දරුවෝ ඉන්න. ඉතින් ඒ අයට මගේ link එක ලබා දීලා සහයෝගයක් දක්වන ලෙස ඉල්ලා සිටිමින් සුබම සුබ දිනයක් ප්‍රාර්ථනා කරමින් මම ඔයගොල්ලන් සම්ගන්නවා. ආයුබෝවන් දරුවෝ.